භාවනා ආරම්භනේ හිත පිහිටුවා ගන්න එකපාරට බැරි වෙන්න පුළුවන්. අපි දවසක් කමාරක් ආනාපාන සතිය වඩනම එකපාරට බැරි වුණා ටික අර වචන වලින් මෙනෙහි කිරීම අතහැර ගන්න පුරුදු වෙන්න ඕනේ. කොහොමද අතහැරගන්නේ? ඒ පූර්ව කෘත්‍යාදී මූලික කටයුතු කරලා හුස්ම ගන්න හෙළන එක පැත්තට අවධානය යොමු කරනවා. ඒකට සිහිය පිහිටවනවා කියලා කියන්නේ. අවධානය යොමු කළාම අපට දැනෙනවා හුස්ම ගන්නකොට හෙළනකොට මේ හුස්ම පාර වදින බව. මේක කල්පනාම කරගෙන කළ යුතු එකක්, අමාරු වැඩක් නෙවෙයි. හිතට ගත්තාම ලේසි වැඩක්. ඒ හුස්ම ගන්න හෙළන එකට සිත යොමු කරනවා, සිහිය පිහිටවනවා කියලා එකට කියන්නේ. සිත යොමු කළාම තමන්ට දැනෙනවා හුස්ම ගන්නකොට හෙළනකොට මේ නාසයක හුස්ම පාර වදින බව. අන්න ඒකට තමයි හිත තියාගන්නේ. ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරන්නේ. කලින් ඒ හුස්ම වදින එක ගැන සලකලා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කළා. දැන් ඒක ටිකෙන් ටික අත්තර ගන්න ඕනේ. එකපාරට බැරි නම් ටික ටික ඒක අත්තර ගන්න ඕනේ. අත්තරලා මේ හුස්ම ගන්න හෙළන අරමුණේ සිහිය පිහිටුවා ගන්න පුරුදු වෙන්න ඕන. ඒකට තමයි මේ ආනාපාන සති වශයෙන් හිත හොඳට තැම්පත් වෙන්න. ටිකෙන් ටික තැම්පත් වෙන්න පටන් ගන්නවා. විදර්ශනා භාවනාව ටිකකට නවත්ත ගන්නවා. ප්‍රතික්ෂේප කරනවා. දවසකට අමාරුයි. මම අද ඉඳන් විදර්ශනා භාවනා කරන්නේ නැහැ කියලා ඒක හිතින් අත්තර දානවා. අත්තර දාලා සමාධිය වඩන්න ඕන, සමාධිය වඩනවා කියන කල්පනාව ඇති කරගෙන සමාධිය පැත්තට හිත යොමු කරගන්නවා. ඔය දැනෙන අරමුණු මෙනෙහි කරන්න එහෙම යන්නේ නැහැ. මෙනෙහි කරන්න ගියොත් විදර්ශනාවට වැටෙනවා. තමන්ට දෙන්නේ මේ හුස්ම ගන්න හෙළනේ අරමුණේ හිත පිහිටවා ගැනීමට වෑයම් කරගන්න. 아무තු මෙනෙහි කිරීමක් නැහැ. මේක කිව්වට හරියන්නේ නැහැ. තමන් කරලා බලන්න ඕන, කරලා පුරුදු වෙන්න ඕන. මේ මූලික කටයුතු කළා හුස්ම ගන්න හෙළන එකට හිත යොමු කළාම හිතේ පළපුරුද්ද එනකොට නිරායාසයෙන්ම ඒ හුස්ම වදින එක තමන්ට දැනෙනවා. 아무තු මෙනෙහි කිරීමක් නැහැ. ඒකට හිත යොදාගෙන එහෙමම නිකන්. ඒකට හිතේ තැන්පත් තමයි.
සීනුනාද කරනකොට භාවනාව නවත්තනම කියන අදිස්ථානයේ සබාවය. සමාධි භාවනාව කරනම සමාධිය දියුණු කරගන්න ඕනේ කියන කල්පනාව ඇති කරගන්න. භාවනාරමුණේ සිහිය පිහිටුවා ගන්න. මේකට ඉතින් අර කියාපු හැටියට සංවරය අවශ්‍ය වෙනවා. සංවරයක් නැතුව මේ ශාසනයේ භාවනා ගුණයක් දිනු කරන්න බෑ. තමන්ගේ තිබුණා නම් කලබලකාරී ගති, අදිත්‍ය ගති අරවා මේවා ඔක්කොම අත්තර දාලා සංවරය ඇති කර ගන්න ඕන. සංවරයේ පිහිටලා තමයි භාවනාව කරගෙන යන්නට ඕන. දැන් ඔන්න විදිහට භාවනාව පටන් ගන්නයි තියෙන්නේ. මේක අමාරු වැඩක් නෙමෙයි, කල්පනාවට ගන්න ඕන. කපාරට බැරි නම් දින්ගෙන් දින්ගහයි. අර වචන වලින් අතුල් වෙනවා පිට වෙනවා කියලා කරන මෙනෙහි කිරීම ටික ටික අත්තර දාන්න ඕන. අත්තර දැම්මහම සිත භාවනාරමුණේ පිහිටලා හිටිනවා. සමත 아무තු වචන වලින් මෙනෙහි කිරීමක් නෑ. සිහිය පිහිටවනවා කියලා කියන්නේ. අවධානය යොමු කර ගන්නවා. හුස්ම ගන්න හෙළන එකට හිත තියාගෙන ඉන්නවා. එහෙම හිත තියාගෙන ඉන්නකොට ඒ අරමුණේම හිත තැම්පත් වෙනවා. හොඳට තැම්පත් වෙනවා, හරියට කටයුත්ත කරනවා. අනේ විදිහට කලින් භාවනා කරාට වැඩියෙන් දින්ගත් ඉදිරියට යමින් භාවනා අරමුණේ හිත පිහිටුවා ගනිමින් භාවනා මානසිකාවේ පවත්වන්න පුරුදු වෙන්න ඕන. ඊකටමම පුරුදු වෙන්න ඕන. ආයි වචන වලින් මෙනෙහි කිරීමක් නෑ. අපි අත්තර දාන්න ඕන. පාට බැරි නම් ටික ටික හරි කරලා අත්තර දාන්න ඕන. අත්තර දාලා භාවනා අරමුණ ගැන හිතාගෙන භාවනාරමුණේ සිහිය පිහිටවගෙන භාවනාරමුණට අවධානය යොමු කරගෙන ඉන්න පුරුදු වෙනවා. හැබැයි ඉතින් මෙහෙම ඉන්නකොට වේලාවකට භාවනාරමුණ නොදැනෙන්න පුළුවන්. ආනාපාන සතිය ඇති එහෙම තමයි. සියුම් වෙලා යන්න. එතකොට කාර්යකම් බලනවා දැනනවාද කියලා උත්සාහයෙන් අරමුණ ගන්න හැදුවොත් තමන් වේදකටපත් වෙනවා. ඒ නිසා බුදු ගුණයක් හරි ටිකක් මෙනෙහි කර කර ඉන්නවා. එහෙම මෙනෙහි කර කර ඉන්නකොට නැවතත් මේ අරමුණ දැනෙන්න පුළුවන්. දැනුණ නම් හිමෙන් තීරුවේ කලබල නැතුව සිහිය පිහිටුවාගෙන හිත යොදාගෙන එහෙම භාවනාව කරනවා. භාවනාවම සියුම් වෙනකොට එන උදාසීන පැත්තට හැරෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නිදිබර ගතිය. උදාසීන පැත්තට හැරෙනවා. උදාසීන පැත්තට හැරුණාම මොනම දෙයක්වත් තේරුම් ගන්න බෑ.
එතකොට ඇස් දෙක ඇරලා මේ වටා පිටා එළි පහළිය බලලා ඒක අඩු කරගන්නවා. සීල මිද්දේ කියනකේ උදාසීන කමට පිළියමක් තමයි ආලෝක සංඥාව කියන වටා පිටා එළිය බැලීම. එතකොට අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැඩි වීර්යය ගන්නවා. දැඩි වීර්යය ගන්නකොට එතකොටත් අර උදාසීනකම අඩු වෙනවා. සිද්ධාරගතිය ඉන්න පුළුවන්. මේක තේරුම් අරගෙන කලින්ම එනකොට මේක මගහරවා ගන්න, මර්ධනය කරගන්න, තේරුම් ගන්න. දැන් ඉතින් ටිකක් වෙලා භාවනා කරන්න සූදානම් වෙන්න. යන්න ගන්න ඒ භාග්‍යවත් නරහත්නෝ සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නෛර්යානික ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ මේ සිල්වත් ජීවිතය බුද්ධ රත්නයට පූජා වේවා. ධර්ම රත්නයට පූජා වේවා. සංඝ රත්නයට පූජා වේවා. මාගේ හිත කය වචනෙන් දැනම දැන සිදු සියලු පමාදෝෂයන්ට බුද්ධ රත්නයෙන්ද ධර්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා. මෞපිය ගුරුවර වැඩිහිටියන්ගෙන් මට සමාව ලැබේවා. දැන් ඉතින් අධික පාස හෙළලා සකස් වෙලා විදර්ශනාව ප්‍රතික්ෂේප කරමින් අත්තර ගමන දර්ශනා කරන්නේ කියන අදිස්ථානයේ තබන සමාධිය වඩමි කියලා සමාධිය පැත්තට හිත හරවලා මෙතෙක් කියා දුන්නු විදිහට කලබල නැතුව හිමින් සීරුවේ ආනාපාන සති අරමුණේ සිහිය පිහිටුවාගෙන භාවනා කරගෙන යන්න. සම්මා සම්බුදු බව සමාධි
කටයුතු වල ජීවන කටයුතු වල යෙදීම නිසා සාමාන්‍ය ජනයාගේ භාවනාව පහළ බහිනවා, පහළම අඩු මට්ටමකටපත් වෙනවා. පළමුවෙන්ම එක නගා සිටවන්නට ඕන. ස්වාමීන් වහන්සේලාගේ වුණත්, මෑණියන් වහන්සේලාගේ වුණත්, ආගමික කටයුතු වුණත්, ඒ බාහිර කටයුතු වල යෙදීමෙන් භාවනාව අඩු මට්ටමකටපත් වෙනවා. ඒක නැබැයි හදාගන්න තමයි මේ දවස් දෙකක් විතර මහන්සි වෙලා සමාධි භාවනාව කරන්නට යෙදුණා. දැන් ඒ භාවනාව තිබිච්ච අඩුලුහුදුකම් අඩු වෙලා ගිහිල්ලා යම් කිසි මට්ටමකට පැමිණෙන්නට ඕන. ඉතේ එකඟතාවය සමාධිය යම් ප්‍රමාණයකට ඇති වෙන්නට ඕන. ඊගාවට විදර්ශනාවට බැසීම අපි කරගෙන ආපු විදර්ශනාව නමස්කල තමයි සමාධිය ගැන කටයුතු කරන්නේ. යම් සමාධියක් උපකාර කරගෙන විදර්ශනාවට බහිනවා. මේ සමාධියේ ඉඳලා විදර්ශනාවට බැරීමේ යඹුරින් කරන පිළිවෙලක් ඒක කියා දෙන්න ඉතින් අවශ්‍ය නැහැ මේ සාමාන්‍ය අයට කරගන්නත් අමාරුයි. සරල වශයෙන් කරන පිළිවෙලක තමයි අපි භාවනාව කරන්නේ. පළමුවෙන්ම සමාධියේ ඉන්න ඕන. ඒක දෙවිදියකින් කරන්න පුළුවන්. එකක් මූලික කටයුතු කළා ආනාපාන සතියට හිත දාගෙන හිතේ හොඳට සම්පත්කම දැන් ඇති වුණා කියලා සමන්ත දැනෙන මන එතනින් පස්සේ විදර්ශනාවට හරවන්න පුළුවන්. එහෙම නැත්නම් වේලාව නියම කරගෙන විගතම පුරුදු කරන්න ඕනේ. නාදි 15ක් 30ක් තමයි වෙලාව. අපේ භාවනා කාලය හැටියට 15ක් 30ක් වගේ
අදිස්ථාන කරනවා සමාධියෙන් ඉන්නවා. සමාධියේ ඉඳලා ඊළඟට විදර්ශනාවට බහිනවා කියලා ඒක අදිස්ථාන කරගන්න ඕන මුලදී. මේ අදිස්ථානයේ ප්‍රගුණ වුණාම හරියට තමන් හිතන වෙලාවට සමාධිය නැවතිලා විදර්ශනාවට හරවා ගන්න පුළුවන්. සමාධිය තනි අරමුණක පිහිටි. සමාධියෙන් නැවතිනවා කියන්නේ තනි අරමුණක පිහිටන එක නැවතිලා යස්කන්නාසාදී ඉන්ද්‍රියන්ත රූප සද්දාදී අරමුණු දැනෙන්න පටන් ගන්නවා. සමාධිය අවසන් වුණා. ඒ අරමුණු මෙනෙහි කරන්න පුළුවන්. ඒ අපි කරන භාවනාවේ තියෙන ආචාර්යවරුන්ගේ කොටස් තියෙනවා. ප්‍රධාන එක තමයි නිර්මාතෘවරයාණන් වහන්සේ වේපුසයාලෝ සමාධියේ ඉඳලා සංවේදනා මෙනෙහි කිරීමේ පිළිවෙල. සමන්ත දැනෙන වේදනා ඒවට සංවේදනා කියනවා. තේරෙන්නේ වෙනසක් නෑ වේදනා කිව්වත් සංවේදනා කියනවා. මේක තමයි මේ භාවනා පිළිවෙලේ පදනම. සමාධියෙන් ඉඳලා සමාධියෙන් පස්සේ සමන්ත දැනෙන සංවේදනා වේදනා මේක නිතරම එන්නේ නැති නිසා අපි කරන්නේ මොකද? අපට දැනෙන අරමුණු මෙනෙහි කරනවා. හරිවා. මේ අපි කරපු හැටියට ශරීරයට අවධානය යොමු කළා විසමදුනේ පටන් වම් පාදාන්තයේ දක්වා කලින් කලේ එහෙමයි. හිත යොමු කරනවා. විසමදුනේ පටන් බෙල්ල දක්වා ගෝලාකාර වස්තුවක් ඇටියට අපි සරල වශයෙන් හිතලා මෙනෙහි කළා. අනිත්‍යයි. දැන් ටිකක් ඒ කොටස හිත හසුරුවනවා. ඉසේ මුදුන පිටිපස්ස දෙපස හස්කන්නාසාදී සමාන්ත දැනෙන පිට අරමුණු පිට කුඩා කොටස් වශයෙන් හිතේම කරනවා. ඇස් දෙක, කන් දෙක, නාසය, කට, බෙල්ල, හිත මුදුන, දකුණු පැත්ත, වම් පැත්ත, නාලල පිටුපස්ස මේ කොටස් ටික. ඒවට හිතේම කරන කුඩා කොටස්. මේව මෙනෙහි කරලා ඊළඟට දකුණු පුරහිතේ ඉඳලා පටන් ගන්නවා. කොටසෙන් කොටස. ඒකත් කොටසෙන් කොටස කරන්නේ. වැලමිට දක්වා, වැලමිටේ ඉඳලා මණික් කටුව දක්වා, මණික් කටුවේ ඉඳලා ඇඟිලි 5ක් තියෙනවා. ඇඟිලි කුඩා කොටස් වශයෙන් වම් මැදේ තියෙනවා. ශරීරයේ ඉදිරිපසක් සමන්ට පුළුවන් හැටියකට බෙල්ල ළඟ ඉඳලා උදරයේ දක්වා සම්පූර්ණ නෙමේ කොටස් වශයෙන්
කොටස් වශයෙන් සිත පහළට ගෙන යනවා. අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. හැබැයි මේක තමන්ට දැනෙන අරමුණු වේදනාදී ධර්ම මොනවා හරි තමයි අල්ලගන්නේ. කිසිම බෙල්ල ළඟ ඉඳලා පිටුපස තුනතිය දක්වා සිත ගෙනියනවා කොටසෙන් කොටස තමන්ට දැනෙන වේදනාදී ධර්මත් මෙනෙහි කරනවා. ඊළඟට දකුණු උරහිසේ ඉඳලා දකුණු කුකුලේ ඉඳලා දකුණු පාදයේ අඟිලියට දක්වා විදිහටම කොටසෙන් කොටස. වම් පාදයේ කුකුලේ ඉඳලා අඟිලියට දක්වා. මේ භාවනාවේ කරනකොට මම මේ රටේ ඉන්දියාවේ ආයතන වලට ගිහිල්ලා ඔය භාවනාව පුරුදු කරන තැන් වල පුරුදු වුණා ඒක. මේ ආචාර්යවරුන්ටත් මම කිව්වා මේක පොඩ්ඩක් අඩුපාඩුවක් තියෙනවා. මේ භාවනා යෝගයෙන්ට මේ සංවේදනා මෙනෙහි කරන්න එන්නේ නැහැ නිතරම කියලා. ඒගොල්ලෝ පිළිගත්තා නමුත් ඒක වෙනසක් වෙන්නේ අපිට සංවේදනා වේදනා එන්නේ නැති බව කවුරුත් දන්නවා. පටන් ගත්තා වේදනාව තියෙනවා. නමුත් අපේ අයට අල්ලගන්න බෑ. බුදුහාමුදුරුවෝ වේදනාව දේශනා කරලා තියෙන්නේ සුඛං වේදනං වේදියමානෝ කියලා පළමුවෙන්. ඒ කොහොම දේශනාව තිබුණත් අපේ අයට සුඛ වේදනාව අල්ලගන්න බෑ. දුක් වේදනාව තමයි වේදනාව හැටියට කලකන්නේ. මේ සුඛ වේදනාවත් අල්ලගන්න අමාරු නම් උපේක්ෂා වේදනාව ගැන කවර කතාවද? ඔය භාවනාවල කියාගෙන උපේක්ෂාව ගැන කොහොම කරන්නද කරන්න බෑ. සුඛ වේදනාවවත් අපේ යෝගීන් අල්ලගන්න බෑ. වේදනාව කියනකොට දුක් වේදනාවම තමයි හිතන්නේ. ඉතින් අපි එක පොඩ්ඩක් වෙනස් කරගෙන භාවනා කරනවා. මොකද අපට සංවේදනා නිතරම එන්නේ නැති නිසා හිතනිකන් තියාගන්න බෑ අරමුණු අවශ්‍ය වෙනවා. අපට දැනෙන අරමුණු ඇහැට පේන ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධර්ම හිතේ නේවා. සිතියෙන් කියනවා නම් මොනවා හරි අරමුණු අපිට එනවා. මොනවද කියන්නේ? එන්නේ මොකක්ද කියලා අපිටවත් හිතා ගන්න. මොනම සමාධියේ ඉඳලා සමන්තේන දැනෙන අරමුණ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා. හැබැයි වේදනාවට සංවේදනාවට දැනෙනකොට ප්‍රධානත්වයක් මේම මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න කිව්වට මේ භාවනා යෝගීන්ට මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. පද්ද ගැටලුව ශරීරයට හිත යොමු කළාට ඔය කියන හැටියට දැනෙන්නේ නැහැ. සමාධිත දීර්ඝ වේලාවක් මෙනෙහි කරගෙන යනකොට දැනෙන්නේ නැතුව වේලාවකට දැනෙනවා වේලාවකට දැනෙන්නේ නැහැ මගේ. දැන් අපි මොකද ඒකට කරන්නේ? දැනෙන්නේ නැත්නම් දැනෙන කොටසක් හරි දැනෙනවා නම් ඒ කල්ලාගෙන මෙනෙහි කරනවා. එහෙමත් දැනෙන්නේ නැත්නම් මතක තියාගන්න ඕන බහිනම ආනාපාන මතක තියාගෙන කටයුතු කරන්න. ආනාපාන සතිය කියනවා. දීර්ඝ ටික වෙලාවක් ඉන්නවා.
ඉඳලා නැවතත් ශරීරයට අවධානය යොමු කළා සංවේදනා විතරක් නෙවෙයි සමාන්ත දැනෙන අරමුණු මෙහෙය කරන්න. ඉතින් අරමුණු දැනෙන්නෙම නැතිනම් තව එකක් තමයි බුදු ගුණයක් මෙහෙය කර කර ඉන්න පුළුවන්. ඔය දෙවෙනි පිළිවෙල. දෙවත භාවනා යෝගීන්ට ගැටලුවක් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආනාපාන සතියට බහින්න පුළුවන් එකක්. අනික බුදු ගුණයක් මෙහෙය කර කර වක්කලා ඉන්න. ඉන්නකොට මේ අරමුණු දැනෙනවා නම් වේදනා කියලාම නෙමෙයි මොනවා හරි අරමුණු දැනෙනවා නම් ඒවා අනිත්‍ය වශයෙන් තමත් එක පිළිවෙලක් තියෙනවා. අරමුණු දැනෙන්නේ නැත්නම් හිතෙන් මෙනෙහි කරගෙන යනවා. අනිත්‍යයි 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 කියලා වැල නොකඩී දිගට මෙනෙහි කරනවා. එහෙම කරගෙන යනකොට මේ ශරීරයේ පිළිබඳව අරමුණු සමහර නැවතත් දැනෙන්න පුළුවන්. ඔය විදිහට මතක තියාගෙන තේරුම් අරගෙන කරන තුන් ආකාරයකින් කරන්න පුළුවන්. අරමුණු දැනෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. දැනෙන අරමුණු අනිත්‍ය වශයෙන් මෙනෙහි කර කර භාවනා කරන්න. දැනෙන්නේ නැති වෙලාවට මොකද කරන්නේ කියන එක මේ කියාදී. ඔබට ආනාපාන සතියට බහින්න පුළුවන්. බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන්. හිතෙන් අනිත්‍යයි අනිත්‍යයි කියලා භාවනා මානසිකාරයේ පවත්වන්න පුළුවන්. ඒවත් තේරුම් අරගෙන කටයුතු කරන්නට ඕන. දැන් ඉතින් සූදානම් වෙන්න ටිකක් වෙලා භාවනා කරන්න. ये भाग्यवत् नरहस्यो सम्बुद्धुभ्यानं वහන්සේට මාගේ නමස්කාරය වේවා. නෛර්යානික ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. මාගේ මේ සිල්වත් ජීවිතය බුද්ධ රත්නයට පූජා වේවා. ධර්ම රත්නයට පූජා වේවා. සංඝ රත්නයට පූජා වේවා. මාගේ හිත කය වශයෙන් ජන සිදු යලු පමාදෝසනත බුද්ධ රත්නයෙන්ද ධර්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මත සමාවර දේවා. මෞපිය ගුරු මැදිරියන්ගෙන් මත සමාවර දේවා.
විසින් අද්දක පාත වෙලා සකස් වෙලා දැන් කියා දුන්න කොහොමද භාවනා කරන්න කියලා ඒක මතක තියාගන්න. මතක තියාගෙන කල්පනාකාරීව තමන්ගේ භාවනාව කරගෙන යන්නට ඕන. සියුම්මසෙන් භාවනා මානසිකාරය පටන් ගන්නට ඕන. අපි හොරගෙන ආපු හැටියට ශරීරයට අවධානය යොමු කරනවා. පටන් ගන්න හිස මුදුනේ. පටන් අරගෙන පිටත්තර වශයෙන් ශරීරයේ පිටත්තර වශයෙන් හැම තැනම හිත යොමු කරන්න වෑයමක් ගන්නවා. අඟලෙන් අඟල වගේ කොටසෙන් කොටස වගේ මුළු ශරීරයේම හැම තැනම හිත යොමු කරගන්න. මේක දිගටම කරන්න බැරි වෙයි. ඒ වුණාට පුළුවන් වෙලාවටවත් කරන්න ඕන. ටිකක් වෙලා කරනකොට මේක අප්‍රකට වෙනවා. ඒක සම්භාව්‍යයක්. ඊට පස්සේ ආයේ සමාධියට හොදස්සාම නැවත මාර්ගයක් යටහෙන්න පුළුවන්. ශරීරයේ හැමතැනම පිටත්තර වශයෙන් අංගලෙන් අංගල වගේ තේරුම් කරලා අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම. දින්ග සියුම් අවස්ථාවක් ඒ වුණාට කිසි නුවණ පිහිටියාම ඒක කරන්න පුළුවන්. ඒ වුණත් දිගටම පවතින්නේ නැහැ. වරින් වර වෙලාවෙන් වෙලාව තමයි ඒක තමන්ට දැනෙන්නේ. සමහර විට දැනෙන්නම නැති වෙන්නත් පුළුවන්. කොහොමත් වරින් වර වෙලාවෙන් වෙලාවට දැනෙනවා. ටිකෙන් ටික හෝ දැනෙන්න පටන් ගන්නවා. තමන් වාඩි වෙලා ඉන්න ඉරියව් හිතට ගත්තාම ශරීරයේ හැමතැනම කොටස් මෙනෙහි කළා වගේ සමුදුනේ පටන් බෙල්ල දක්වා හැමතැනම හිත හසුරු වෙනවා. සකුණු උරහිසේ පටන් හිතේ අඟිලි අඟ දක්වා හැමතැනම ඉතිරි නැතුව හිත හසුරු වෙනවා.
අනිත්‍යයි 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 කියන මෙනෙහි කරමින් භාවනාව කරනවා. මේ සමහර විට හිත වේලාවක් දැනෙනවා. ඊට පස්සේ නොදැනී යන දැනෙන්නේ හිතට අහුවෙන්නේ නැති වෙනවා. එතකොට ඉතින් සමාධියේම බහැලා බලන්න මේ බුදු ගුණයක් පරිමෙනෙහි කරලා බලන්න. ප්‍රේමනන්නම් හිතෙන් අනිත්‍යයි 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 කියලා වැළෙනකදී මෙනෙහි කරගෙන යන්න. එතකොට නැවතත් ශරීරයට අවධානය යොමු කළාම ටික ටික හරි දැනෙන්න පුළුවන්. මේක මෙනෙහි කරන්න කිව්වට උතරෝම දැනෙන්නේ නැහැ. ටික ටික වරින් වර වෙලාවෙන් වෙලාව එහෙම තමයි දැනෙන්නේ. දැන් නැති වෙලාවට සමාධිය පැත්තට යනවා. බුදු ගුණයක් මෙනෙහි කරනවා. සිතෙන් මෙනෙහි කරනවා අනිත්‍යයි අනිත්‍යයි තුන් ආකාරයකින්ම කරනවා. එහෙම කරනකොට නැවත සමාන්ත දැනෙනවා නම් ඒක මෙනෙහි කරනවා. ශරීරයේ හැම තැනම පිටස්තර වශයෙන් අවධානය යොමු කරනවා. කොටසෙන් කොටස අංගලෙන් අංගල වගේ හැම තැනම හිත යොදන්න ඕන. ඒක ඉතින් එන හැටියකට දැනෙන හැටියකට කලාට තමයි. ඉතින් මේ ප්‍රධාන වෙන්නේ සංවේදනා තමයි මේ භාවනා කර්මස්ථානයේ වේදනානුපස්සන. වේදනා කිව්වත් සංවේදනා කිව්වත් දෙකම එකයි. ඒක ඉතින් මුලදී නොවැටෙන්න පුළුවන්. ඒ භාගයකට විතර කිසි වෙනකොට දුක් වේදනා සංගරක් වෙන සාද වෙන ගැටි ඔක්කොම දුක් වේදනා තමයි. ඒවා දැනෙන්න පුළුවන්. ඒවා මෙනෙහි කරන්න පුළුවන්. ඒ දුක් වේදනාව වෙනකන් සැප වේදනාව කියනවා. සැප වේදනාව කිව්වට ඔච්චර වෙලාවක් සැප වේදනාවක් පවතින්නේ නැහැ. තුන්වෙනි ධ්‍යානයේ වගේ එකට සමවැදුනොත් නම් ඒ ධ්‍යානයෙන් සමයයෙන් සමාධියෙන් ඉන්නතුරු සුඛ වේදනාව පවතිනවා. එහෙම නැත්නම් නිකන් එහෙම විනාඩි 15ක් විතර එහෙම සුඛ වේදනාවක් පවතින්නේ නැහැ. මාර්ග වෙනවා. ඒක අපට දැනෙන්නේ නැහැ. නිතරම සැප දුක් වේදනා දෙක එහාට මෙහාට මාරු වෙනවා. භාවනා කරන එක්කෙනාට ඒක වැටහෙනවා. ඒක නිතරම වෙන්නේ මාරු වෙන එකයි. සැප ඉවර වෙනවා දුක පටන් ගන්නවා. දුක ඉවර වෙනවා සැප පටන් ගන්නවා. එහෙම තමයි කයත්. නමුත් කිසිම වර සුඛ වේදනාව අල්ලගන්න බැරි නිසා ඒක එන බවක් වැටහෙන බවක් මේක තියෙන බවක් වැටහෙන්නේ නැහැ. මොකද වෙන දේ නම් අරක තමයි. නිතරම තත්පරේ සැප දුක් කියන මේ වේදනා දෙක හාතම මාරු වෙනවා.
දුක ඉවර වෙනවා සැප පටන් ගන්නවා, සැප ඉවර වෙනවා දුක පටන් ගන්නවා, දුක ඉවර වෙනවා සැප පටන් ගන්නවා. කොහොම තමයි අපේ මේ ජීවිතේ පැවැත්ම. සැපයි කියලා කියන්නේ සුඛ වේදනාම තමයි. ඉතින් ඕවා ගැන හිතනකොට කොච්චරනම් මුලාවකට පත් වෙලා ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ක්ෂණයක් පාසා වෙනස් වෙලා යන මේ සුඛයට එක්තරනම් වශී වෙලා තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා. ඉතින් ඔය විදිහට පුළුවන් නම් වෑයම් කරලා බලන්න සුඛ වේදනාවක් මෙහෙම කරගන්න. ඇඟේ පටේ සාමීපය, සිහින බව, සතුට ඒවත් එක්ක තමයි සුඛ වේදනාව, සැප වේදනාව වෙන්නේ. ඇඟේ පටේ කාගකසක බව, අමානුකම් බව ඒවත් එක්ක තමයි දුක් වේදනාව වෙන්නේ. ඉතින් සැප වේදනාව හොඳට සිහිනවන පිළිසෙව්වාම ඉතින් දැනගන්න අල්ලගන්නත් පුළුවන් මොනේ කරන්නේ. ඒක අනිත්‍යතාවය. ඉතින් ඔය විදිහට තමයි ශරීරයේ හැම තැනම සිත යොමු කරමින් භාවනා මානසිකාවේ පවත්වනම සමන්ත දැනෙන තරම් වේලා ඒක කරනවා. දැනෙන්නේ නැත්නම් කරන්න බෑ. ඒකට සමාධියට යනවා, බුදු ගුණ මෙහෙය කරනවා, හිතෙන් මෙහෙය කරනවා, තියාගෙන විදිහටම කරන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට නැවතත් ශරීරයේ පිළිබඳව තමන්ට වැටහෙනවා නම් ඒක තමයි. නමුත් ඊළඟට තියෙන කර්මස්ථානයේ නම් ඒක තමයි. ශරීරයේ හැමතැනම හිත යොමු කරමින් අනිත්‍ය වශයෙන් භාවනා මානසිකාරය පැවැත්වීම. මුලින්ම සමාධිය පිළිගන්නවා. ආනාපාන සති සමාධිය අපි දාන්දරම ටික වඩන්නේ ඕකටයි. ඒක පුරුදු කරගත්තාම හිත තැන්පත් වෙනවා. අවිස්ථාන කල්ලාගේ වේලාව නියම කරගෙන හරි සමාධියෙන් හිතියාම හිත තැන්පත් වෙලා පවතිනවා. ඊට පස්සේ ඒ සමාධිය අවසන් වුණාම සමන්ත රූප වේදනාදී අරමුණු දැනෙන්න පටන් ගන්නවා. ඒවම කරනවා අනිත්‍ය වශයෙන්. එතකොට විචක්ෂණාව. ඒ විදිහටයි භාවනා මානසිකාරයේ පවත්වන්නේ. භාවනා කරනකොට හැම වෙලාවෙම එක දිගට භාවනා කරන්න බෑ. වෙලාවකට මේ භාවනා වෙලාව ගියාද කියලා ගන්න. බොහොම ඉක්මනට ඉවරුනවා. වෙලාවකට විනාඩි 10-15 යනකොට එතකොට තමයි. දුන්කක් වුණා ආරාම වෙනවා එහෙමත් තමයි. මේවා තේරුම් අරගෙන මගහරවාගෙන තමන්ගේ භාවනාම කරන්න ඕන. කොහොම වුණත් අපිට හැම වාරයකදීම හොඳට භාවනාම කරගන්න බෑ. වරින් වර බැරි වෙනවා, වරින් වර පුළුවන්. එහෙම තමයි ඒක. ඒවා තේරුම් අරගෙන භාවනා කටයුතු කරන්න. දැන් ඉතින් සූදානම් වෙන්න ටිකක් වෙලා භාවනා කරන්න. වැඳ ගන්න ඒ භාග්‍යවත් නරහත් සම්බුදු පියාණන්ට මාගේ නමස්කාරය